ඈ බෑ මල්ලිය. කෝ සුමන? ඔය ඉන්නේ බං ඇතුලේ. මේ ඒක නෙමෙයි. අන්න ආණ්ඩුවෙන් ගෙවල් හදන්න ආධාර දෙනවලු. ගිරාම සේවක මහත්තයා ළඟට ගිහිල්ලා ෆෝම් කොලේ ඉල්ලලා උඹලත් පුරවලා දීපල්ලා. උඹලටත් ආධාර හම්බෙයි. අනේ ඵලයන් අක්කේ යන්න. අර පහුගිය ඡන්ද කාලේ ඌ වගේ ෆෝම් කොලන අපි කොච්චර පුරවන්නද ගියාපන්කෝ. මොකද උඹට හම්බුණාද මට හම්බුණාද? බොරු වැඩ. එව්ව මන් දන්නේ නෑ බං. ඔන්න ඔය නිකන් ඉන්න එකේ ඕක පුරවලා දීපන්. අතින් සල්ලියක් යනවා කියලායි. බැරි වෙනවත් මේ පාර හම්බුනොත් වැඩක් නෑ බං අක්කේ. ඌවා හම්බෙන ආධාර නෙමෙයි. හරි යන නොයන එක උඹලගේ වැඩ. ඔන්න මං පණිවිඩේ කිව්වා. මම යනවා යන්න. අනුත්ථාතා උත්හාන වීරෙන් තොරවීම. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී පැහැදිලි කරනවා තරුණ වුණත් මුද ශරීර ශක්තියෙන් යුක්ත වුණත් උත්හාන වීරය නැත්නම් යට කවමදාකත් ජීවිතේ සැනසෙල්ල ලබන්න බෑ කියලා. එනිසා ජීවිතේ අලුතෙන් ආරම්භ කර නැත්තන්ට උත්හාන වීරය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කාරණා වගේම අද ලෝකේ පිළිගත් කාරණා තමයි ජීවිතය කියන්නේ පුරුදු පුංජයක්. පුරුදු වලින් හැදිච්ච මල්ලක් වගේ. සමස්ත ජීවිතයේම අපිට විග්‍රහ කළොත් ඒවා පුරුදු හරහා තමයි ජීවිතය කියන එක සකස් වෙලා තියෙන්නේ. එතකොට ප්‍රතිජානාත්මක පුරුදු වලට ජීවිතේ ඉඩ දෙන්න ඕනේ. දරුවෝ හදන දෙමව්පියෝ දරුවන්ට මේක පුංචි කාලේ ඉඳලම පුහුණු කරන්නට ඕනේ. ගොඩාක් දරුවෝ ඕනම දෙයකට බැහැ කියලා තමයි පටන් ගන්න. ඒ නිසා අපේ ජීවිතේ පුළුවන් කියලා හිතනද පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්නට ඕනේ. ඕනම වැඩක් මට පුළුවන් කියලා ආරම්භ වෙනවා නම් එතකොට ඔහුගේ අර උත්හාන වීරය වර්ධනය වෙනවා. සමහර දරුවෝ ඉන්නවා කිසිම දෙයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ටිකක් බයයි අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහන්න ඕනේ කියලා ඒගොල්ලෝ හිතෙනවා. තමන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට දරුවන් පුරුදු කළ අවස්ථාවක් දීලා නැහැ. එනිසා මේ දරුවන් කොටු කරලා හැදීම තුළ දරුවන්ගේ දිනෙන් දින උත්හාන වීරයයි නැති වෙලා යන්නේ. එනිසා දරුවන් හදන දෙමව්පියන් විසින් දරුවන්ට අවස්ථාවක් දෙන්න ස්වාධීනව තීරණ අරගෙන නැගී ඉන්න ඉදිරිපත් වෙන්න. ඒ තුලින් නිරෝගී පෞරුෂයක් දරුවන් තුල බිහි වෙනවා. යන්නකෝ කකුල. මොකක්ද ආධාර ගැන කතාවක් කිව්වේ? මන් දන්නේ නෑ බං. ඔය ගෑණිගේ බොරුවක්ද කොහෙද? ඔව් බොරු කියලා ඔයගේ තෑගි ගන්නනේ. මේ මෙතන නිකන් බල ඉන්න නැතුව ගිහිල්ලා ටිකක් හොයලා බලනවකෝ. මට දැන් නම් යන්න බෑ. අනිත් එක මේ මායෝ අවකාශ ටිකයි කොහෙ යන්නද? ඕන්න හැන්දෑවට ගිහිල්ලා බලන්න. හැබැයි දැන් නම් කතා කරන්න එපා. කොහෙද? කම්මැලිකම ලොකුයිනේ මේ ඔක්කොටම වඩා. අලස බව. කම්මැලිකම කියන්නේ අපේ ජීවිතයේ විටින් විට ඇති වෙනවා නැති වෙනවා වගේ තත්ත්වයක්. හැබැයි චරිතයේ ලක්ෂණයක් හැටියට අලස බව එහෙම නැත්නම් කම්මැලි පුද්ගලෙක් නම් ඒක පිරිහීමේ කරුණක් හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා. පුංචි කාලේ දරුවෝ හදන දෙමව්පියෝ දරුවෙක් අලස නොවන විදිහට චරිත ලක්ෂණේ අලස බව දුරු කරන්නට වැඩ කටයුතු කරන්නට ඕනේ. ප්‍රධාන වශයෙන් අපේ දෙමව්පියෝ ආදරය වැරදි විදිහට පාවිච්චි කරනවා. සමහරට දරුවෝ පාඩම් කරනකොට නැගිටලා ගිහිල්ලා වතුර එකක්වත් බොන්න දෙන්නේ නැහැ. ළඟට තේක වතුර එක ගෙනත් දෙනවා. ඒ වගේම පාසල් යනකොට ඇඳ හදලා යන්න දෙන්නේ නැහැ. ඉක්මනින් පාසලට යන්න කියලා බල කරනවා. ඒ වගේම වැසිකිළියකට ගියාපුවම වැසිකිළිය පවිත්‍ර කරගන්න දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. දරුවෝ හරියට පවිත්‍ර කරන්නේ නැහැ කියලා දෙමව්පිය කාර්ය කරනවා. මේ හරහා දරුවෝ එක්තරා වැඩ පොඩි සීමාවක් තුළ හිර වෙනවා. ඒතර කම්මැලිකමට මොකද කරන්නේ?
සමහර වෙලාවට පරිගණකයට පුරුදු වෙනවා. එහෙම නැත්නම් නිදා ගන්න පුරුදු වෙනවා. අලසය චරිතයක් ගොඩනගන්නේ දෙමව්පියෝ. එදිනෙදා ජීවිතයේ අපේ කටයුතු හරියට කරගන්න දරුවන්ට අවස්ථාව දෙනවා නම් ඔහුට නිකන් ඉන්න වෙලාවක් උදා වෙන්නේ නැහැ. ක්‍රියාශූර දරුවෙක් බවට පත් වෙනවා. එමෙනම් ක්‍රියාශූර දරුවෙක් බවට පත්කරන දෙමව්පිය පුංචි කාලේ ඉඳලා දරුවට යම් යම් වැඩ කොටස් පවරන්නට ඕනේ. ඒ හරහා පුළුවන් වෙනවා මේ අලසකම කියන චරිත ලක්ෂණ ඉවත් කරලා කාර්යශූර දරුවෙක් බිහි කරගන්න ලෝකෙට. සුමනා සුමනා මොකද? උයල ඉවර නැද්ද බං? මට යකෙක් කන්න බඩගිනි. ඉතින් ගිහින් යකෙක් කනවකෝ. මං තාම උයල ඉවර නෑ. මොන මගුලක්ද බං කරේ උයන් නැතුව? දැන් 12ක් පහු වෙලා. 12 බැයි නම් 15 පෙන්නත් මගේ මොකද? ඔච්චර බඩගිනි නම් ගිහින් කඩෙන් කනවා. කඩෙන් කන්න? ක්‍රෝධ පඤ්ඤානෝ ක්‍රෝධයෙන් යුක්ත වීම. ක්‍රෝධය කියන්නේ චරිතයේ ධනාත්මක ලකුණක් නෙමෙයි. ඍණ ලකුණක්. ඒ නිසා නිතර කිපෙන සුළු චරිතයක් නම් ජීවිතේ සාර්ථක කරගන්න බෑ. දරුවෙක්ට මේ චරිත ලක්ෂණේ පුංචි කාලේදී තමයි හොර වෙන්නේ. දැන් පුංචි කාලේදී අම්මා කෙනෙක් ආදරයට ඔළුව අත ගෑවත් සමහර දරුවෝ ගස්සනවා. පුතේ කියලා කතා කළාම හරියට තරහ යනවා. ආදරයට අවවාදයක් දුන්නොත් ඊටත් වඩා කෝප ගන්නවා. මෙහෙම වෙන්නේ කොහොමද? අපි හිතමු අපි රූපවාහිනියේ ලස්සන නාට්‍යයක් බලමින් ඉන්නවා කියලා. එහා ගෙදරට අලුතෙන් බල්ලෙක් ගෙනල්ලා හරියට බුරනවා. ලොකු බාධාවක්. හැමදාම මේක වෙනකොට පුදුම තරහක් බල්ලත් එක්ක ඇති වෙනවා. රූපවාහිනියේ බලන්නේ නැති මොහොතක හරි බල්ලෙක් බුරනවා නම් පාඩම උනත් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. පස්සේ ටික කාලයක් යනකොට බල්ලොත් එක්ක ලොකු තරහක් මේ දරුවාගේ හිතේ ඇති වෙනවා. මේ දෙයම තමයි අම්මා තාත්තට උනත් ආදේශ වෙන්නේ. දරුවෙක් හොඳ වැඩක් කරනකොට කැමති දෙයක් කරනකොට තමයි අම්මගේ තාත්තගේ අවධානය දරුවා කෙරෙහි යොමු වෙන්නේ. උදාහරණයක් හැටියට දරුවෝ ටීවී බලන එකට සමහර දෙමව්පියෝ කැමති නැහැ. රූපවාහිනිය ළඟට ගියාපුවාම මොකක් හරි වැඩකට දරුවන්ට කතා කරනවා. කොයි වෙලේකවත් අම්මා කියන්නේ නැහැ පුතේ රූපවාහිනිය බලන එක සීමා සහිතව බලන්න පාඩම් වැඩ අතපහු කරගන්න එපා කියලා. එහෙම කියන්නේ නැතුව ඔහුව වෙන වැඩකට යොදවන්න හැම වෙලේම කතා කරනවා. එහෙම වුණාම දරුවාගේ අර ආශාව ඉටු කරගන්න අම්මා බාධාවක් වෙනවා. තාත්තා බාධාවක් වෙනවා. ඒ වගේ වෙලාවට අම්මා තාත්තා සමග කෝපයක් දරුවන්ගේ හිතේ හට ගන්නවා. මේක පුරුද්දක් බවට පත් වෙච්චාම දරුවා පුංචි කාලේ ඉඳන් කිපෙන සුළු දරුවෙක්ගේ චරිත ලක්ෂණ පෙන්눔 කරනවා. ලොකු වුණාම ඔහුට සුළු දෙයකින් පවා කෝප ගැන්වෙනවා. හුලඟක් හැමුවත් තරහ යනවා අතුගගා ඉන්නවනම්. මේ ලක්ෂණය දියුණුවේ ලක්ෂණයක් නෙමෙයි. පිරිහීමේ දොරටුවක් හැටියටයි බුදුහාමුදුරු පෙන්වන්නේ. මොකද තකහනිය? අයියා දන්නවනේ ඉතින් අපිත් මේ දවස්වල හරි අමාරුවෙන් ඉන්නේ. ඉතින් මම බැලුවේ අම්මව ගෙනල්ලා ටික දවසකට මෙහි නවත්තන්න කියලා. උඹට පිස්සුද බං? අම්මව බලා ගන්න කවුද මෙහි ඉන්නේ? අනික මේ දවස්වල හාමිනෙත් අසනීපේ. අම්මව කොහේ කියලා නවත්තන්නද? ඇයි බං අයියේ මේ සාගරයක් වගේ ගියක් තියෙන්නේ? සාගරයක් වගේ මේ ගේ තිබ්බට හැම කාමරයකම බෝඩින් කාරේ. මං ඒගොල්ලෝ කොහේ කියලා නවත්තන්නද? ඔය හිටියා වගේ මේ ටිකත් උඹලා ගෙදරම හිටපු දෙයි. තව ටික දවසනේ බං. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝ න භරති. යමෙක්
මහලුවේටපත් දෙමව්පියෝ හැකියාව තිබියදී පෝෂණය නොකරයි නම් මේ ඊටාම වැදගත් කාරණාවක්. අපේ සමාජයේ අම්මා තාත්තා කියන්නේ ඉරහඳ වගේ වැදගත් දෙන්නේ. ඒ ඇත්තන් රැක බලා ගැනීම සෑම දරුවෙකුගේම යුතුයකමක්. එතකොට දරුවෙක් පුංචි කාලේ ඉඳලම අම්මා තාත්තා රැක බලා ගැනීමට සූදානම් කිරීමක් කරන්නට ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කළා දරුවෙක් හැම වෙලේම අනුකරණය තුලින් තමයි ජීවිතය ගොඩනගා ගන්න. තමන්ගේ අම්මා තාත්තට සලකන වනම් දෙමව්පියෝ දරුවා ඒක අනුකරණය කරනවා. බොහෝ වෙලාවට තමා මහලු මඩමක අනාථ නිවාසයකට යන්න සිද්ධ වෙන්නේ තමන්ගේ දරුවන්ට ආදර්ශයක් හැටියට තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට හොඳට සැලකුවේ නැතිවීමේ විපාකයක් හැටියට. ඒ නිසා දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට තමන්ගේ අම්මට තාත්තට සැලකීම අවවාද 100 ගානකට වඩා වටිනවා. ඒ නිසා පුංචි දරුවෝ එක්ක තමන්ගේ අම්මා බලන්න තාත්තා බලන්න ඒ ඇත්තන්ට මොනවා හරි කඩෙන් අරගන්න හුරු කරන්නට ඕනේ. ඒ වගේම පුංචි දරුවන් අතට දෙන්න ඕන මුදල් ටිකක් එහෙම නැත්නම් තෑග්ගක් මේක ආච්චිට දෙන්න මේක සීයට දෙන්න කියලා. ඒ පාඩම තමයි ජීවිතේ වැදගත්ම පාඩම වෙන්නේ. එහෙම වුණොත් තමයි දරුවෝ Tamanට මහලුවේදී උපස්ථාන කරන්නට පෙළඹෙන්නේ. මම දන්නවා අපේ හාමුදුරුවනේ පන්සල හදන එක ලොකු පින්කමක් කියලා. ඔබ වහන්සේ වුණත් දන්නවනේ. මම සල්ලි වලට පස්ස ගහන මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒත් මේ වෙලාවේ මට වටින්නේ අපේ අම්මගේ ජීවිතේ හාමුදුරුවනේ. දොස්තරවරු කියනවා අම්මගේ ජීවිතේ සනීප කරන්න ලක්ෂ ගාණක් වියදම් වෙයි කියලා. මගේ සබ්බ සේසතම විකුණලා හරි අම්මව බේරගන්න එක තමයි හාමුදුරුවනේ මේ වෙලාවේ මගේ එකම උවමනාව. මුදලාලි මහත්තයා පන්සල හදන්න දායක නොවුණා කියලා කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. ඔය පින්කම ඇති මහත්තයෝ මහත්තයාට නිවන් දකින්න. අට මහත්තයා ගැන හරි සතුටුයි මහත්තයෝ. හරි ආඩම්බරයි. මොකද මහත්තයෝ මේ සමාජයට උමනා කරන්නේ මහත්තයලා වගේ මිනිස්සුම තමයි. හොඳයි. එහෙනම් අපිට තව තැන් කීපයකට යන්නක් තියෙනවා. එහෙනම් මුදලාලි අපි ගිහින් එන්න. අවසරයි. තෙරුවන් සරණයි. අපි යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤේ වාපිච වනිබ්බකං මුසා වාදේන වංචේති. යමෙක් බ්‍රාහ්මණෙක් ශ්‍රමණෙක් ඒ කියන්නේ පූජක පූජ්‍ය උතුමන් හෝ අඤ්ඤේ වාපිච වනිබ්බකං හිඟන්නෙක් හෝ මුසා වාදේන වංචේති. බොරුවෙන් වංචා කරනවා නම් මුලා කරනවා නම් දරුවෝ බොරු කීමට රුචිකමක් නැහැ. දරුවෝ බොහෝ වෙලාවට ඇත්ත කියන්නේ. හැබැයි මේ බොරුව දෙමව්පියන් විසින් දරුවන්ට පුරුදු කරනවා. ඒ හරහා තමයි දරුවන් සමාජයේ වැදගත්ම පුද්ගලයන්ට උනත් බොරුවක් කියන්න බයක් නැති වෙන්නේ. බොහෝ වෙලාවට දහම් පාසලට යන දරුවන්ට ගුරු දෙගුරු රැස්වීමකට දෙමව්පියන්ට එන්න කියලා තිබ්බොත් අම්මා බොරුවක් කියලා යවනවා අද මොකක් හරි වැඩක් තියෙනවා කියලා කියන්න කියලා. එහෙම නැත්නම් ගෙදර නැහැ කියලා කියන්න කියලා. හිඟන කෙනෙක් ගෙදරට ආවොත් අම්මා ගේ ඇතුළේ ඉඳලා තාත්තා ගේ ඇතුළේ ඉඳලා දරුවා ලවා කියන බොරුවක්. මේ හරහා තමයි ඒ දරුවන්ගේ බොරු කීමේ ලැජ්ජාව එහෙම නැත්නම් බය නැති වෙලා ඕනම කෙනෙක්ට බොරුවක් කියන්න බය නැති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා දරුවන් හදන දෙමව්පියෝ වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ. දරුවෝ පාවිච්චි කරන්න හොඳ නෑ තමන්ගේ ගැළවීම සඳහා. මෙන්න තේක.
පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනි. පහූත විත්ත කියන්නේ බොහෝ ධනය තියෙන කෙනෙක්. සහිරඤ්ඤෝ මුදල් තියෙන කෙනෙක්. සභෝජනෝ ආහාර පාන සුලභ කෙනෙක්. ඒතර මේ වචන තුනේ අර්ථ තුනක් තියෙනවා. විත්ත කියන්නේ ධනය. ධනය කියන්නේ අපිට ප්‍රඥාව ධනයක්, දැනුම ධනයක්, සමාජ සම්බන්ධතා ධනයක්. ඒ වගේ විවිධ හැකියාවන් ශක්තියින් තියෙන කෙනෙක්. ඒ වගේම ධනය වගේම කෙනෙක්ට මුදල් හදල්, හිරණ්‍ය, රත්තරන්, දිදී, කහවණු ආදී මුදල් හදල් තියෙනවා නම්. ඒ වගේම සභෝජනෝ ආහාර පාන ආදී කුඹුරු වතු පිටි මේවා හරහා ආහාර හිගයක් නැත්තම් එහෙම හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් ඒකෝ බුඤ්ජති සාදුනි. තනිව මේවා භුක්ති විඳිනවා නම් ඒක පහත් ගති ලක්ෂණයක්. ඒ හරහා ඔහුගේ චරිතය පිරිහෙනවා. අපි බෞද්ධයෙක් හැටියට ඉගෙනගෙන තියෙනවා ඥාති බලි. අපේ ඥාතීන්ට අපේ යුතුයකම් සිද්ධ වෙන්න ඕනේ. අතිථි බලි. ආගන්තුකෙක් ආපුවම අපේ දේවල් බෙදා හදාගන්න සිද්ධ වෙනවා. පුබ්බපේත බලි. මිය පරලෝකීය අයට දානමාන ආදී පින්කම් සිද්ධ කරන්න වෙනවා. මේ වගේ අපේ ධනෙ අපිට පරිහරණය කරන්නට පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් ඒ හරහා භුක්ති විඳින්න බලාගෙන ඉන්නවා. ඒ අයට අපේ බෙදිලා යන්න ඕනේ ධනෙ. මේ தত্ত্বය අද සමාජයේ ටිකින් ටික ගිලිහෙනවා. දරුවෝ තාම ආත්මාර්ථකාමී විදිහට තමන් විතරක් ජීවත් වෙන தත්වෙට පත්වෙමින් සිටිනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හැමෝම ජීවිතේ සටනක් කරන්නේ. ඒ ජීවත් වෙන්නට. ස්වායත්ත වීමටයි අපි හැමදෙනාම උත්සාහ කරන්නේ. මේක වරදක් නෙමෙයි. ජීව විද්‍යාත්මකව මේක තමයි ජීවිතේ. අපි කෙනෙක් බස් එකකට නැග්ගහම වාඩි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි වාඩි වෙලා ඉන්නවා. අපි කැමති අපි සන්තෝෂයෙන් යන්න. සමහර විට තව කෙනෙක් තල්ලු කරලා හරි අපි වාඩි වෙන්න කැමතියි. ඒක තමයි ස්වායත්ත වීම. හැබැයි ඒක වරදක් බවට පත් වෙන්නේ පීඩනයක් බවට පත් වෙන්නේ අපි ඒක මෘදු කරගත්තේ නැත්තම්. ඒක මෘදු කරන්නට තියෙන ප්‍රධානම කාරණාව තමයි පුංචි කාලේ. පුංචි කාලේදී හොඳ පවුලක දරුවෙක් ඇතිදැඩි වෙන්නට ඕනේ. ඒ හරහා මේ ස්වායත්ත වීමේ අරගලය ලතෙත් වෙනවා. සිව්මැලි වෙනවා. උදාහරණයක් හැටියට දරුවෝ කිහිප දෙනෙක් ඉන්න පවුලකදී තමන් පාවිච්චි කරපු ඇඳුම නංගිට හරි මල්ලිට හරි පාවිච්චි කරන්න සිද්ධ වෙනකොට වෛරයක් කේන්තියක් ඇති වෙන්නේ නැහැ. තමා කන කෑමෙන් කොටසක් මල්ලිට හරි නංගිට හරි දෙන්නට සිද්ධ වෙනවා. තමන්ගේ සෙල්ලම් බඩු බෙදා හදා ගන්න වෙනවා. මෙතනින් තමයි මේ බෙදා හදාගෙන භුක්ති විඳීම පුරුදු වෙන්නේ. එතකොට එක දරුවෙක් ඉන්නවා නම් අපේ සමාජය හරිම ලේසියට එක දරුවෙක් හදාන්නේ. ඒ දරුවා හරිම ආත්මාර්ථකම් දරුවෙක් බවට පත් වෙනවා. කිසිම දෙයක් බෙදා හදා ගන්න. අඩුම තමන්ගේ අම්මට තාත්තටවත් දෙන්න සූදානම් නැහැ. ඒ නිසා වැදගත්ම වෙන්නේ අපේ තියෙන සම්පත් බෙදා හදා ගන්න පුළුවන් දරුවෙක් බවට පත් කරන්න නම් ඒ දරුවා ලතෙත් සිතක් සහිත දරුවෙක් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහා හොඳම දේ තමයි හොඳ පෞල් පරිසරයක, පාසල් පරිසරයක දරුවෙක් හදන එක. ඒ නිසා අපේ දරුවන් සමාජය තුළ බෙදා හදාගෙන භුක්ති විඳින දරුවන් බවට පත් කළොත් ඉදිරි සමාජයේ ඉතාමත්ම හොඳ සමාජයක් බවට පත් වේ. අයියේ අයියේ මං සුමන
ජාතිය නිසා, ධනය නිසා, කුලය නිසා තමන්ගේම ඥාතීන් පහත් කරලා සලකනවා නම් ඒක පිරිහීමට කාරණාවක්. රම්‍යා රම්‍යා ඉත්තිදුත්තෝ ස්ත්‍රීන්ට ලොල්වීම. බුදුදහම ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය තහනමක් හැටියට පනවලා නැහැ. සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ අරමුණක් තමයි කවදා හරි මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. හැබැයි ඒක සිද්ධ වුණේ යම්කිසි සදාචාර රාමුවක් යටතේ. සෑම සමාජයකම විවාහය කියන සමාජ රාමුව තුළ මේක භුක්ති විඳීමේ අයිතියක් තහවුරු කරලා තියෙනවා. හැබැයි අද මේ අරමුණ පමණක් ඉස්සරහට ගෙනල්ලා අර රාමුව පැත්තකට විසි කරලා ඇගීම් එච්චර සැලකිල්ලකට ලක් කරන්නේ නැහැ. වයස, ඒ කාලය, කා සමගද එකතු වෙන්නේ, කොහොමද එකතු වෙන්නේ කියන ඒවා එච්චර සැලකිල්ලට ලක් කරලා නැහැ. අද ඒ නිසා මේක ලිංගික කර්මාන්තයක් බවට sexual industrial කියලා කතා කරනවා. ඉතින් මේ තරමට ඇවිල්ලා තියෙන්නේ ඇයි? සතෙක් ගත්තාම එක්තරා කාලයක් තියෙනවා මේ ලිංගිකත්වයට අවශ්‍ය වෙන. ඒක කායික පදනමක්. සාමාන්‍ය කියන්නේ මද කිපෙන කාලය කියලා. හැම කාලෙටම මේ සතුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මිනිස්යාගේ මනසේ ක්‍රියාකාරීත්වය නිසා එමෙ එක්තරා කාලයක් නැහැ. එතකොට මිනිස්යාගේ කායික අවශ්‍යතාවයක් පමණක් නෙමෙයි මානසික අවශ්‍යතාවයක් බවට මේකපත් වෙලා තියෙනවා. ඒ නිසා කායික සංතර්පණයකින් පමණක් මේක තෘප්තිමත් කරන්න බෑ. මානසික සතුටක් මේ තුලින් ලැබෙන්න ඕනේ. එහෙමනම් ඒකෙන් කියවෙන්නේ මිනිස්යාගේ මේ ලිංගික ආශාව මානසික සතුටකුත් එක්ක බැඳිච්ච එකක්. එතකොට අපි බොහෝ වෙලාවට යම්කිසි විශේෂයෙන් නිපුණතාවයකට පත් වෙනවා කියන්නේ ඒක වඩාත් හොඳට කරනවා කියන එකයි. ක්‍රීඩාවක් හැමදාම පුහුණු කරනවා නම් අපි ඒකේ දක්ෂයෙක් බවට පත් වෙනවා. ගණිතයක් නිතර හදනවා නම් ගණිත ගැටලුවක් දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ වගේම භාවනා වුණත් නිතර පුහුණු කළොත් දක්ෂයෙක් බවට පත් වෙනවා. හැබැයි ලිංගික කාර්යයේදී මේක වෙනස්. අපි මේකේ අත්දැකීම් ලබන්න ලිංගික ජීවිතයේ අවුල් සහගතතාවයට පත් වෙනවා. එතකොට එක්කෙනෙක්ගෙන් තෘප්තිමත් වේ නොහැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා වැදගත්ම වෙන්නේ විශේෂයෙන්ම දරුවෙක් හදනකොට නිසි වයසට දරුවෝ විවාහ කර දීම. ඒක බුදුදහමේ පෙන්වලා තියෙන විශේෂ දෙයක්. 16 වයසේදී තමයි සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණේ. එහෙම නිසි වයසට විවාහ නොවුනොත් ඔවුන් විවිධ ක්‍රමවලින් මේ ලිංගික ආශාව තෘප්තිමත් කරගන්නවා. ඒ ඔස්සේ ලිංගික විභචාරිත්වය, ඒ කියන්නේ වෛශ්‍ය වෘත්තිය හා සමානම ලිංගිකත්වයේ වෙන ක්‍රමවලින් සොයා ගන්න යනවා. එහෙම පුරුදු වෙච්ච කෙනාට ඒ මිදෙන්න බැරි තත්වයකට පත් වෙනවා. ඒ නිසා දරුවන් හදන දෙමව්පියෝ විශේෂයෙන්ම වග කියන්න ඕනේ දරුවන් විවිධ හේතු නිසා තමන්ගේ ගේ දොර බලා ගන්න, දෙමව්පියෝ බලා ගන්න, තමන්ගේ නංගිට එහෙම නැත්නම් සහෝදරයාට ඉගෙනීම් කාර්ය සඳහා තමන්ගේ දරුවන් කල වයස ගෙවෙනකන් ගෙදර තියාගන්නට එපා. ඒගොල්ලන්ට නිසි වයසේදී විවාහය කියන අවශ්‍යතාවය ඉටු කර දෙන්න. ඒ තුල හොඳ පෞරුෂයක් සහිත දරුවෙක් බිහි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා එක් සහකරුවෙකුගෙන් සහකාරියෙකුගෙන් සීමා වීම ඊ타මත්ම වැදගත්.